සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට තෙරුවන් සතු සූවිසි මහා ගුණ බෙලෙන් පින්වන්ත සෑම දෙනාටම නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ අභිවර්ධනය වේවා. වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, සද්ධර්ම සාගරය නැමැති උතුම් වූ සදහම් කතිකාවත ආරම්භ කරන්නටයි අපේ මේ සූදානම. මේ ලෝකේ තියෙන අග්‍රම දෙය, උතුම්ම දෙය ශ්‍රී සද්ධර්මය. අපේ කය රෝගාතුර වුණොත් ඖෂධ ලබාගෙන ඒ කය සුවපත් කරගන්නට පුළුවන්. සත්වයා දුක් විඳින්නේ මේ කෙලෙස් නැමැති රෝගයෙන්. කෙලෙස් නැමැති රෝගයෙන් මිදෙන්නට, සුවපත් වෙන්නට එකම සුව තමයි ශ්‍රී සද්ධර්මය. ඉතින් මේ ශ්‍රී සද්ධර්මය නැමැති අමා ඔසුව පානය කොට සත්වයන් කෙලෙස් නැමැති රෝගයෙන් සුවපත් වෙලා නිවනින් නිවී සැනසෙනවා. මේ උතුම් වූ සදහම් කතිකාවත අද ඔබට ඒ කෙලෙස් නැමැති රෝගයෙන් අත මිදී නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන උතුම් පැතුම පළමුව ප්‍රාර්ථනා කරනු ලබනවා. ලෝකයේ තියෙන අග්‍රම දෙය ධර්මය. ඒ ධර්මය අද දවසේ මුළු ලෝකයටම දන් දෙමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ පිළියන්දල වෑවල කරදියාන පාර අංක 5න් 8 නිවසේ පදිංචි අල්විස් මහත්මිය සහ දූ දරුවන් කියන සත්පුරුෂ පිරිස. ඉතින් මේ සදැහැතියන්ටත් මෙත් සිතින් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත ඔබට සමීප කරන්නට, උතුම් ධර්මය ඔබ අප සෑම දෙනාටම කියා දෙන්නට ඊ타ම මෙත් සිතින් වැඩම කොට වැඩ සිටින අතිගෞරවාස්පද ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිතදීර නායක මාහිමිපාණන් වහන්සේව, අපි බෞද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙනුත් බෞද්ධ නාලිකාව වෙනුවෙනුත් සදැහැති ඔබ වෙනුවෙනුත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියන පැතුමෙන් ඔබ සෑම දෙනාටමත් තෙරුවන් ගුණ බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා කියන පැතුමෙන් අද දවසේ අපි මෙසේ උතුම් සදහම් කතිකාවත ආරම්භ කරනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්සේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් මුලසුන් කොට ලෞතුරා සම්මා සම්බුද්ධ පදවියට පත්වී වදාලා. කෙලෙසුන් සපුරා නැති කළ බැවින්ම උන්වහන්සේ අරහන් කියලා හඳුන්වනු ලබනවා. අරහන් ආදී අනන්ත ගුණ බලයෙන් ඔබ සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ වාසය කරත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනු ලබනවා. අද වැඩසටහන මෙහෙයවනු ලබන විචිත්‍ර ධර්ම කතික පූජනීය මීපාගම සංඝරතන ස්වාමින් වහන්සේ ප්‍රධාන ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, බෞද්ධයා නාලිකාව මගින් විකාශනය වන සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි අද
සැදැහැති දායකත්වය දරමින් කටයුතු කරන්නේ පිළියන්දල වෑවල කරදියාන පාර අංක 5-8 නිවසේ පදිංචි අල්විස් මහත්මිය සහ දූ දරු පිරිස. ඒ සැදැහැති සත්පුරුෂයන් ඊ타ත්ම සතුටට පත්වෙන්න. අද තමන්ගේ ධනය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කරලා වියදම් කරනවා. ඒ විතරක් නෙවෙයි. තව සිය ගණනකට, දහස් ගණනකට, ලක්ෂ ගණනකට බුදුබණ අසන්නට අවස්ථාව සලසා දෙනවා. එය සැබවින්ම මහේසාක්‍ය වූ කුසල ධර්මයක්. අග්‍රමය දානමය පිනක්. අග්‍ර වූ දානයකින් අග්‍ර ආනිසංස ලැබෙනවා. මෙලොවත් පරලොවත් අග්‍ර ආයුෂ, අග්‍ර ශරීර වර්ණය, අග්‍ර වූ නිරෝගී භව, අග්‍ර විදිහට උසස් විදිහට කායික බලය, ශක්තිය, ජවය, අග්‍ර විදිහට නුවණ, අග්‍ර වූ ජීවිත ගතකොට අග්‍ර අමා මහ නිවනින් සැනසෙන්නට අග්‍ර වූ ධර්ම දානමය කුසලය හේතු වේවා, වාසනා වේවා කියලා කවුරුත් සාදුනාද පවත්වා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඊළඟට සද්ධර්ම සාගරය. සද්ධර්ම සාගරය කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. ධම්මපදය ගැන ලියලා තියෙන සිංහල බණ පොතක්. පිටු 3000කින් පමණ යුක්තයි. අම්බලන්ගොඩ ධම්ම කුසල කියන ත්‍රිපිටකයෙහි පරතරට වැඩම කළ අටුවා ටීකා ටිප්පණී සහිතව බොහෝ දහම් කොටස් කටපාඩමින්ද දරාගෙන සිටි නායක මාහිමිපාණන් වහන්සේ මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ. මුළු ත්‍රිපිටකයම කියවුවා වගේ දැනුමක් සද්ධර්ම සාගර ඉගෙන ගත්තහම ලැබෙනවා. මේක හරියට ත්‍රිපිටකයට ලියපු අටුවාවක් වගේ එච්චරට වටිනවා. ධම්මපදය ගැන විතරක්ම නෙමෙයි. ත්‍රිපිටකය ගැනත් ඉගෙන ගන්න ගොඩක් අවස්ථාව ලැබෙන ග්‍රන්ථයක්. අද අපිට තියෙන්නේ 934 පිටුවේ සිට විස්තර කළා දීම. එහි මාතෘකාව දක්වලා තියෙන්නේ මිදි රොඩු දිය බුන් කොටලුවෝ කියලා. ඒ කියන්නේ මිදි රොඩු දිය කරලා ලබා ගන්නා ජලය පානය කරන ලද කොටලුවා. කොටලුවා කියන්නේ කවුද කියලා දන්න නිසා මම මේ ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණිදා සිට අවුරුදු 20ක් ඇතුළත කාලය, පළවෙනි අවුරුදු 20. එය හඳුන්වන්නේ ප්‍රථම සම්බෝධි යුගය කියලා. ඒ අවුරුදු 20 තුල එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා සමග වේරංජානුවරට වැඩම කළා. වේරංජන බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ වැඩම කළ පුවත ආරංචි වෙලා පැමිණිලා ඊටාම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා පැහැදිලා වස් කාලේ වැඩ සිටින්න කියලා ආරාධනා කළා. ඒ වස් කාලය තුල මහ විශාල නියඟයක් පැමිණියා. මේ නියඟය නිසා ඇලදොල ගංගා වැව් අමුණු සිඳිලා ගියා. ලිම් පොකුණු සිඳිලා ගියා. ගොවිතැන්පත් සියල්ල පාළු වුණා. ගොයන්ගස් වලට සේතට්ටිකා කියලා රෝගයක් බිහි වුණා. ඒ කියන්නේ සරුවට වැවෙන්නේ නැහැ, ඇට සැකිලි වගේ වෙනවා ගොයන්ගස්. ඉතින් මිනිස්සුන්ට ආහාර පාන
සොයා ගැනීම ඊටාම දුර්ලභ කාරණාවක් බවට පත් වුණා. වේරංජ බ්‍රාහ්මණතුමාටත් අමතක වුණා තථාගතයන් වහන්සේට වස්සාරාධනා කළා කියන කාරණාව පවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරනවා. නමුත් දානි ලැබෙන්නේ නැහැ. ඒ වේරංජා නුවර සිටිනවා ගැල් සමූහයක්. ගැල් සමූහයක් කියන්නේ එක නගරයෙන් නගරයට පළාතෙන් පළාතට බඩු අරගෙන යන අස්ව කරත්ත සමූහයක්. ඒ අස්ව කරත්ත මේ අධික පෑවිල්ල නිසා මේ වේරංජා නුවර නවාතැන් ගත්තා තමන්ගේ ගමන යන්නේ නැතුව මාස 4කට කල් දාලා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින අවස්ථාවේදී එක භික්ෂුවකට යවහාල් එක නැලිය බැගින් නැලි 500ක් ලබා දෙන්නට මේ කරත්ත කරුවන්ගේ ප්‍රධානියා තීරණය කළා. ස්වාමින් වහන්සේලා ඒව අරගෙන ගිහිල්ලා කොටලා පිටි හදලා ඒවෙන් රොටි පුච්චලා ඒව තමයි වළඳලා ජීවත් වුනේ. ආනන්ද ස්වාමින් වහන්සේ යවහාල් වලින් පිටි කොටලා බුදුරජාණන් වහන්සේටත් රොටියක් සකස් කරලා පූජා කළා තියෙනවා. ඊටාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. හැබැයි මේ යවහාල් විතරක් අනුභව කිරීම හේතු කරගෙනත් භික්ෂුන් වහන්සේලා බොහෝම පීඩාවටපත් වුණා. කායික දුර්වලතා අපහසුතා ඇති වුණා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ දවසක් පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි මේ පොළොව මැද තියෙනවා පෘථුවි රසය. මේ පෘථුවි රසය පොළොව දෙකට පළලා මේ පෘථුවි රසය අරගෙන භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නද කියලා. පෘථුවි රසය කියන එක ඉස්සෙල්ලාම තිබ්බේ පොළොව මතු පිට. අර ආබස්සර බඹලොවින්නේ මේ පෘථුවියට සත්වයන් පැමිණියේ. ඒ ආපු බ්‍රහ්මයන් කාලයක් ඉඳලා ඉන්පසුව පෘථුවි රසය පොළොවේ ඇඟිල්ල ගාලා ඒ පෘථුවි රසය දිවේ ගාලා තමයි ජීවත් වුනේ. ඒ කියන්නේ දිවේ පොඩ්ඩක් තැබූ පමණින්මත් රසනහර පිනා ගිහිල්ලා කුසගින්න නිවිලා යනවා. එච්චර ප්‍රණීත වූ රසවත් වූ පෝෂණීය වූ දෙයක්. මිනිස්සු තුල කෙලෙස් බහුල වෙන්න පෘථුවි රසය පොළොව අභ්‍යන්තරයට බැසගෙන ගියා. අදටත් පොළොව ඇතුලේ ඒක තියෙනවා. ඉතින් සාරිපුත්ත ස්වාමින් මේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මේ පොළොව පළලා පෘථුවි රසය අරගෙන දෙන්නද භික්ෂූන් වහන්සේලාට වළඳන්න. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොග්ගල්ලාන එතකොට මේ මිනිස්සු සත්වයන් කොච්චර ඉන්නවද පෘථුවියේ? ඒ අය මහා පීඩාවකටපත් වෙනව නේද? නෑ බුදුරජාණන් වහන්සේ. මේ පෘථුවිය වගේම තව පෘථුවියක් මම මවනවා. මගේ 이르දි බල භාවිතා කරලා ඒ සත්වයන් මේ පෘථුවියෙන් තියනවා මොහොතකට. ඉන් පසුව තමයි මේ පෘථුවියෙන් පළලා හිටන් පෘථුවි රසය ගන්න. ආය පෘථුවිය යථා තත්වයටපත් කරලා අර සත්වයෝ ටික නැවතත් පෘථුවියේ පිහිටවනවා කිව්වා පීඩාවක් නැතුව. තථාගතයන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඒ පෘථුවියෙන් පෘථුවියට මාරු කරන මොහොතේදී හෝ ස්වල්ප වේලාවකට හෝ සත්වයන්ට බයක් ඇති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒ දේ නොකල යුතුයි මොග්ගල්ලාන කියලා උන්වහන්සේ දේශනා කළා. බලන්න මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ තිබුණ මහා 이르දි බලය
කොයි තරම් ආශ්චර්යමත් වූ එකක්ද, මහානුභාව සම්පන්න එකක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේලා නම් කෙලෙස් නැති බැවින් ප්‍රණීතාහාරයක් ලැබුණත්, ඊටාම කරකස ආහාරයක් ලැබුණත් ඒ කෙරෙහි පීඩාවකටපත් වෙන්නේ නැහැ. කෙලෙස් තියෙන සත්වයන් තමයි පීඩාවටපත් උනොත්. කෙසේ නමුත් ඒ වස් කාලය නිමාවටපත් කරලා බුදුරජාණන් වහන්සේ වේරංජන බ්‍රාහ්මණතුමාගේ නිවසට පණිවිඩයක් ඇව්වා. බ්‍රාහ්මණතුමනි වස් කාල ඉවරයි, දැන් අපි ජේතවනාරාමයට වඩිනවා කියලා. එවිට තමයි බ්‍රාහ්මණතුමාට සිහි කල්පනාව ආවේ. අනේ මම වස් ආරාධනා කළා නේද? ප්‍රධාන දායකතුමා මම නේද කියලා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩම කරවලා ගෙදර ලොකු දානයක් පූජා කළා එදා දවසේ නම්. බුදුරජාණන් වහන්සේ අනුමෝදනා ධර්ම දේශනාව පවත්වලා පසුව භික්ෂූන් පිරිවරාගෙන ජේතවනාරාමයට වැඩම කළා. මේ විහාරස්ථානයෙහි මේ ජේතවනාරාමේ භික්ෂූන් වළඳලා ඉතිරි වෙන ඊටාම රසවත් ප්‍රණීත ආහාර පාන දුප්පත් පිරිසකට, යාචකයන් හිඟන්නන් පිරිසකට ලබා දෙනවා. 500ක් පිරිසකට. ඉතින් ඒ අය මේ ආහාර පාන අනුභව කරලා ගංගායිනට ගිහිල්ලා ගංගා තොටට ගිහිල්ලා කෑකෝ ගසනවා, නටනවා, සෙල්ලම් කරනවා, නොඑක් විකාර කරනවා. ඒ වගේම හොරමෙරකම් වගේ දේවලුත් කරමින් කල් ගත කරනවා. ධර්මශාලාවට රැස්වුණ භික්ෂූන් වහන්සේලා දවසක් කතා කරනවා. බලන්න ඇවැත්නි, මේ යාචක පිරිස කෑමට දෙයක් නැති කාලයේදී, නැති අවදියේදී බොහෝම දුකසේ කල් ගත කළා. නමුත් දැන් රසවත් ආහාර පාන ලැබිලා තියෙනවා. දැන් පව් කරමින් විකාර කරමින් ජීවත් වෙනවා කියලා ප්‍රකාශ කළා. මේ හිඟන්නන් පිරිස ඇත්තටම බේරංජාවේ හිටපු පිරිසක්. අර භික්ෂූන් වහන්සේලා සමග තමයි මේ පිරිසත් ඇවිල්ලා තියෙන්නේ මේ දුෂ්කර කාල පරිච්ඡේදය නිසා. ඉතින් කියනවා ස්වාමීනි, වේරංජාවේදී නම් ඒ හිඟන පිරිස ඊටාම උපසාන්තව හිටිය. පන්සලේ තියෙන පුංචි දේවල් ආහාර පාන අරගෙන මිහිඟා කාලා අමාරුවෙන් ජීවත් වුණා අය. මොකද යාචකයෝනේ. අමාරුවෙන් ජීවත් වෙන්න උනේ දුෂ්කර කාල පරිච්ඡේදයක්. නමුත් දැන් හොඳට ආහාර පාන ලැබෙනවා, දැන් පව් කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවට වැඩම කළා. ධර්මාසනේ වැඩ සිටියා. මහණෙනි, මම එන්නට පෙර කුමක් ගැනද කතා කරමින් සිටියේ? ස්වාමීනි, මේ 500ක් යාචක පිරිස පිළිබඳව. වේරංජාවේදී ආහාර පාන නැති කාලේ හිඟා කාලා ජීවත් වුණා, පව් කළේ නැහැ. දැන් ජේතවනාරාමයෙන් ආහාර පාන ලැබෙන්නට පටන් ගත්තට පස්සේ ඒවා කාලා බීලා නොඑක් පව්කම් කරමින් කල් ගත කරනවා කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ යාචක පිරිස මේ ජීවිතේ විතරක් නෙමෙයි, පෙර ආත්ම භාවයකත් කොටලුවෝ වෙලා ඉපදිලා හිටියා. දවසක් මේ කොටලුවන්ට ලැබුණා මිදි රොඩු මිරකපු ජලය. මිදි රොඩු මිරකපු ජලය. මොකද මිදි මිරකලා ඒ ජලය අස්වැයන්ට දුන්නා.
ඊට පස්සේ රොඩු ටිකට වතුර දාලා ආයෙමත් දෙවෙනි වතාවට මිරකලා කොටලුවන්ට දුන්නා. ඉතින් මේ කොටලුවෝ ටික මේ මිදි රොඩු සෝදා මිරකාගත් ජලයට කියනවා වාලෝදක කියලා. ඉතින් මේ වාලෝදක කියන පානය බීලා මත් වෙලා බඹරු වගේ කෑකෝ ගහමින් හැසිරුණා කියලා උන්වහන්සේ වාලෝදක ජාතකය දේශනා කොට වදාලා. ඊළඟට උන්වහන්සේ සඳහන් කළා මහණෙනි සත්පුරුෂයෝ ලෝභය දුරුකොට සැපවත් කාලයේදීත් දුප්පත් කාලයේදීත් පාප කර්මාදිය කරන්නේ නැතුව වාසය කරනවා කියලා ඊටාම ලස්සන වටින ගාථාවක් මේ මහා සංඝ පිරිසට දේශනා කළා. ඒ ගාථාව තමයි සබ්බත්ත චේ සප්පුරිසා චජන්ති නකාම කාමා ලපයන්ති සන්තෝ සුකේන පුට්ඨා අතවා දුකේන න උච්චාවචං පණ්ඩිතා දස්සයන්ති කියලා. ඒක බොහෝම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක්. අපි සරලව තේරුම බලමු. සබ්බත්ත චේසප් පුරිසා වජන්ති සබ්බත්ත වේසප්පුරිසා වදන්ති. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම සත්පුරුෂයෝ සබ්බත්ත කියලා කියන්නේ හැම තැනකම හැම දෙයක් කෙරෙහිම චජන්ති කියන්නේ දුරු කරති. දුරු කරති කියලා කිව්වහම තණ්හාව දුරු කරති, ලෝභය දුරු කරති කියලා අපි ඒකට යොදා ගන්නට ඕනි වෙනම වචනයක්. මොකද මේ ගාථාව නිසා එහි ඡන්දස් අලංකාර ගැලපෙන්න ඕනි නිසා වචනයක් අඩු වෙලා අපිට ආධ්‍යාරයෙන් යොදා ගන්න වෙලා තියෙනවා තේරුම් ගන්න වචනයක්. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් දුරු කරති කියලා විතරයි මේකේ තියෙන්නේ. අට කතාවේ තමයි එකතු කරලා තියෙන්නේ සත්පුරුෂයෝ ඒකාන්තයෙන් චන්දරාගය දුරු කරති. සෑම දෙයක් කෙරෙහි ඇති චන්දරාගය දුරු කරති. නකාම කාමා ලපයන්ති සන්තෝ. සන්තෝ කියන්නේ සත්පුරුෂයෝ. කාම කාම කියලා කියනවනේ දෙපාරක්. කාම කියනවා කැමැත්තටත්. කාම කියනවා කාම වස්තුන් වලටත්. ඉතින් දෙපාරක් යදුවහම කැමැති කාම වස්තුන් කියලා යොදා ගන්නව අර්ථය. කැමැති කාම වස්තුන් පිළිබඳව න ලපයන්ති. ලපති කියන්නේ කතා කරනවට. න ලපයන්ති කියන්නේ කතා නොකරති. අන්න බලන්න සත්පුරුෂයෝ තමන් කැමැති කාම වස්තුන් පිළිබඳව කතා නොකරති. ඒ තමයි තේරුම. ඊටාම ලස්සන අර්ථයක් තියෙන්නේ. සුකේන පුට්ඨා අතවා දුකේන. ඊළඟට කියනවා සුකේන සැපයෙන් පුට්ඨා පහස ලද කල්හිත්. සරලව කිව්වොතින් සැප විඳින කාලයේදීත් සැප විඳින අවස්ථාවලදීත් අතවා කියන්නේ නොහොත් කියන එකයි. දුකේන කියන්නේ දුකෙන් ආයමත් අර පුට්ඨා කියන වචනය ගන්න ඕනි පහස ලද කල්හි. ඒ කියන්නේ සැප විඳින කාලයේදීත් දුක් විඳින කාලයේදීත් නුවණැත්තෝ න උච්චාවචං පණ්ඩිතා දස්සයන්ති. න උච්චාවචං කියන එකට නෝච්චාවචං කියලත් ලියනවා. ඒක නිසා එහෙම ලිව්වත් වැරැද්දක් නැහැ. පණ්ඩිතා කියන්නේ නුවණැත්තෝ. උච්චාවචං කියලා කියන්නේ උස් පහත් ගති. න දස්සයන්ති නොදක්වති.
සාමාන්‍ය මිනිස්සු උස් පහත් ගති දක්වනවා. ඒවා පිළිබඳව අපි පසුව විස්තර කරනවා මේ ගාථාව පැහැදිලි කරගෙන යන අතරතුරදී. දැන් අපි මේ ගාථාවේ එක එක පේලියක් ගානේ වෙන වෙනම විස්තර කරනවා. සබ්බත්ත වේ සප්පුරිසා චජන්ති. සත්පුරුෂයෝ සියලු තන්හි ඡන්ද රාගය දුරු කරති. ව්‍යාකරණානුකූල වේකේ තේරුම. සබ්බත්ත කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ආදී සියලු ධර්මයන්ට කියන නමක්. සබ්බත්ත කියන්නේ හැම තැනම කියන එකයි. හැම තැනම කියන්නේ හැම දෙයක් කෙරෙහිම. ඒ කියන්නේ ස්කන්ධ කෙරෙහි, ධාතු කෙරෙහි, ආයතන කෙරෙහි, මේ වගේ හැම දෙයක් කෙරෙහිම. ඒක පාලියෙන් කියනවා සබ්බත්තාති පංචක්ඛන්ධාදි භේදේසු සබ්බ ධම්මේසු. සබ්බත්ත යනු පංච උපාදානස්කන්ධය ආදී සියලු ධර්මයන්හි කියන එක අට කතාවේ දක්වලා තියෙනවා. ඉතින් සියලු තැන්හි සත්පුරුෂයෝ අතහරිති. කුමක්ද සත්පුරුෂයෝ අතහරින්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අට කතාවේ ප්‍රශ්නයට පිළිතුරක් දීලා තියෙනවා. සත්පුරුෂයෝ ඡන්ද රාගය අතහරිති කියලා. මොකද්ද ඡන්ද රාගය කියලා කියන්නේ? කාම වස්තුන් කෙරෙහි තියෙන බලවත් ඇල්මට තමයි ඡන්ද රාගය කියලා කියන්නේ. කාම වස්තු මුල් වෙලා පවතින දුර්වල වූ ඇල්ම ඡන්දය කියලා හඳුන්වනවා. බලගත් ඇල්ම රාගය කියලා හඳුන්වනවා. හොඳට මතක තියාගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාම වස්තුන් කෙරෙහි තිබෙන්නා වූ දුර්වල ඇල්ම. දුර්වල කියන්නේ සාමාන්‍ය ආසාව. ඡන්ද කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි තියෙන බලවත් ආසාව, දැඩි ආසාව, ප්‍රබල ආසාව රාග කියලා හඳුන්වනු ලබනවා. ඉතින් රූප, ශබ්ද ආදී මුල් කරගෙන ඇති සෙනෙහසත් ඡන්ද රාගය කියලා සමහර පාලි විස්තර කරන අට කතාවල සඳහන් වෙනවා. ඡන්ද රාගෝති රූප සද්දාදීසු සිනේහෝ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි ඇති සෙනෙහස ඡන්ද රාගයයි කියලා දක්වලා තියෙනවා. ඉතින් සත්පුරුෂයෝ මේ ඡන්ද රාගය දුරු කරනවා. මෙතෙන්දි සත්පුරුෂයෝ කියලා කිව්වේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා ඡන්ද රාගය සම්පූර්ණයෙන්ම දුරු කොට වාසය කරනවා. මේ ගාථාවේ සඳහන් කළේ එයයි. නමුත් සිල්වත් ගුණවත් සත්වයනුත් සිටිනවා. ඒ අය සම්පූර්ණයෙන්ම ඡන්ද රාගය දුරු කළේ නැති වුණාට මේ ඡන්ද රාගය දුරු කරන කැමැත්ත උන් තුල තියෙන්නට ඕනේ. ඡන්ද රාගය දුරු කරන්න වැඩපිළිවෙලක් ඔවුන් තුල තියෙන්නට ඕනේ. ඒ ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කරන පිරිසක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සත්පුරුෂයෝ කියන තැන ස්වාමීන් වහන්සේ අද සමාජය ගත්තොත් අපිට මේ සමාජය තුළින් සත්පුරුෂයෝ දකින්න පුළුවන්ද? ඒ අය කොහොමද අපි හඳුනගන්නේ කියලා පැහැදිලි කිරීමක් කළොත්. ඔව් අපේ ස්වාමින් වහන්සේ අසන ලද ප්‍රශ්නය හැම කෙනෙකුටම තේරෙන්නට ඇති. සත්පුරුෂයෝ කියලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියලා තමයි සාමාන්‍යයෙන් අර්ථ විස්තර කරන්නේ.
සමාජය තුල සත්පුරුෂයෝ සිටිනවාද කියලා. ඇත්තටම සමාජය තුල සත්පුරුෂයෝ සිටිනවා. අපිට දැනට බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ජීවමානව ඇසුරු කරන්නට අවස්ථාවක් නැහැ. උන්වහන්සේලා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න තියෙන්නේ ධර්මය තුලින්. ඒ කියන්නේ ධර්මය අනුගමනය කිරීමම තමයි උන්වහන්සේලා ඇසුරු කිරීමක් බවට පත් කරගන්න තියෙන ධර්මානුකූලව ජීවත් වීම තුලින්. ඒ අරුණහමත් අපිට සාමාන්‍ය සමාජයෙන්ුත් හොඳ පිරිසක් ඇසුරට අනිවාර්යෙන්ම ඉන්නට ඕනේ. එම නැතුව ජීවත් වෙන්න අමාරුයි. සාමාන්‍ය සමාජය තුලත් යහපත් සත්පුරුෂයෝ සිටිනවා. ඒ සත්පුරුෂයෝ තමයි සමාන සුඛ දුක්ඛ කියලා කියනවා. දුකේදී සැපේදී දෙකේදීම තමන්ව අතහරින්නේ නැතුව එක වගේම උදව් කරන උපකාර කරන මිනිසුන් ඔබේ ජීවිතයට හමු වෙන්නට පුළුවන්. අන්න සත්පුරුෂයෙක් තැනැත්තා. අනුන්ගේ දුකටයි සැපටයි දෙකටම පිහිට වෙනවා නම් සත්පුරුෂයෙක්. සමහර විට ඔබ මේ අහන ඔබ අනුන්ගේ දුකට සැපට දෙකටම පිහිට වෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ සත්පුරුෂයෙක්ද නැහැ. ඔබටත් පුළුවන් එහෙනම් සත්පුරුෂයෙක් වෙන්න. තමන් ඇසුරු කරන අයගේ සැපේදී විතරක් ලාභ සත්කාර ලබා ගන්න පිහිටට උදව්වට උපකාරයට පෙනී සිටින්නේ නැතුව සැපේදී දුකේදී දෙකේදීම මිතුරාට උදව් කරන කෙනෙක් වෙන්න ඔබට පුළුවන්. එතකොට ඔබ සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් තව කෙනෙක් අකුසලයෙන් මුදවලා කුසලෙහි යොදවන්නට උත්සාහ කරනවා නම්, අවවාද අනුශාසනා දෙනවා නම්, එයත් සැබවින්ම සත්පුරුෂයෙක් තැනැත්තා. ධර්මයෙන් අවවාද අනුශාසනා දෙන කෙනා සත්පුරුෂයෙක්. ඒ වගේ ඉතින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැතුව අනුන්ට උදව් කරන, අනුන්ට පිහිට වෙන, අනුන්ට සලකන මනුස්සකම පිරි ඉතිරි ගිය තැනැත්තෝ සත්පුරුෂයන් හැටියටම සලකා ගන්නට පුළුවන්. ඊළඟ පේලියෙන් පැහැදිලි කරනවා නකාම කාමා ලපයන්ති සන්තෝ. සන්තෝ කිව්වේ සත්පුරුෂයෝ. කාම කාමා කිව්වහම කැමැති කාම වස්තුන් පිළිබඳව නලපයන්ති කතා නොකරති. අන්න සත්පුරුෂයෝ තමන් මේ ආස කරන කැමැති දේවල් ගැන කතා කර කර ඉන්නේ නැහැ. සාමාන්‍ය කෙලෙස් තියෙන අය නම් තමන් ආස කරන ගෙවල් දොරවල් ගැන කතා කර කර ඉන්නවා. යාන වාහන ගැන කතා කර කර ඉන්නවා. වතු පිටි ගැන, ඉඩකඩම් ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන කතා කර කර ඉන්නවනේ. නමුත් ඒ ඊටාම පහත් මානසිකත්වය බුදුපසේ බුදු මහරහත් උතුමන් තුල නැහැ. ඒක තමයි මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. බුදුපසේ බුදු මහරහත් උතුමන් සිවුරු, කෑම බීම, වෙහෙර විහාර, පන්සල්, ඇඳපුටු, කොට්ට මෙට්ට, පිඟන් කෝප්ප, පඩික්කන්, ඇඳ ඇතිරිලි, රෙදිපිලි, තුවා, ලේන්සු, සබන්, ගිලන්පසාදී කිසිවක් ලබා ගන්න අදහසින් වචනයක්වත් ප්‍රකාශ කරන්නේ නැහැ. මම මේ වචන ටික දැක්වේ මේ පොතේ තියෙන විදිහටමයි. ඒ වගේම අනුන් ලවාවත් ඔය කියන දේවල් ලබා ගන්න අදහසින් තමන් කියන්නෙත් නෑ, කියවන්නෙත් නෑ අනුන් අය ලවා. ඒ වුණාට ඒ හැමදේම ආසා, ඒ හැමදේම ලබා ගැනීමේ ආසාවල් තියෙන කෙලෙස් ඇති, අධික ආසා ඇති සමහර පැවිද්දෝ සිටිනවා.
ඔවුන් දායක ගෙවල් වලට ගොස් කතා කරන ආකාරය මේ පොතේ බොහෝම ලස්සනට දක්වලා තියෙනවා. මම ඒක නිසා පොතේ තියෙන විදිහට මේ ටික කියන්නම්. ගෙවල් වලට ගිහිල්ලා අහනවලු සැප සනීප කොහොමද? ඊට පස්සේ යනු ධර්මපාල දැන් ඉස්කෝලේ යනවද? ධර්මපාල පුතා කීවෙනි පන්තියේද? චන්ද්‍රා විනීතා කොහොමද? පාසලේ වැඩ ටික හොඳට කරනවද? ඊයේ පෙරේද පන්සල් එහෙම ආවේ නැත්තේ ඇයි? මේ දවස්වලත් පන්සලේ ගොඩාක් වැඩ තියෙනවා. මිල මුදලුත් හිගයි. මටත් කිසිම විවේකයක් නැහැ. නිතරම වගේ සමිති සමාගම් වලට යන්න තියෙනවා, බණට යන්න තියෙනවා. මේ විදිහට මිනිස්සු තමා වෙත නමා ගන්න ආකාරයට කතා කරනවා. මහත්තයා නැති වෙලාවට ගෙදරට ගියොත් එහෙම මහත්තයා කොහෙද ගියේ? කවද්ද එන්නේ? පුංචි මහත්තයා මෙහෙට එන්න කියලා පුතාලට කතා කරනවා. නෝන මහත්තයා නැති වෙලාවක ගියොත් වාඩි වෙන්න පුටුවක් ගේන්න කෝ ළමයි. පියදාස බොහෝ දවසකින් දකින්න ලැබුණේ නැහැ. ජිනදාස පුංචි මහත්තයා දවසක් පන්සලට ඇවිල්ලා ගියා. ඒ වුණත් මට කතා කරන්න ඉඩ ලැබුණේ නැහැ. ධර්ම රත්න පෙරකදෝරු මහත්තයා ඇවිත් හිටියා. කෝ නෝන මහත්තයා දකින්න නැහැ. මෙන්න මේ විදිහට කතා කරනවා. සමහර වෙලාවට ගුරුවරයා ගෝලයන්ගේ ගුණ කියා හොයනවා. ගෝලයෝ ගුරුවරයව වර්ණනා කර කර සිව්පසය හොයනවා. මේ තමයි ලාමක පහත් නින්දිත දීන පැවිද්දන්ගේ ස්වභාවය කියලා මෙම ග්‍රන්ථයෙහි දක්වා තිබෙනවා. ඒ වගේම ඒ වගේ මිනිස්සු එක්ක කතා බහ කරන විට ඒ පැහැදෙන මිනිස්සු හිතනවා අනේ හාමුදුරුවෝ කොයි තරම් හොඳයිද? අපේ හැම සැප දුකක් ගැනම හොයලා බලනවා. අපේ ළමයින්ටත් ගොඩක් ආදරෙයි. පිරිත මතක් කළාම ඇති. ඊට පස්සේ උන්වහන්සේලා අහලා එන්නේ පිරිත් කියන්න. පාරේ තොටේදි දැක්කත් හොඳට කතා බහ කරනවා. අනික් හාමුදුරුවරු එහෙම නෙමෙයි. හම්බ වුණත් කතා කරන්නේ නැහැ. මගදී හම්බ වුණත් කතා කරන්නේ නැහැ කියමින් පැහැදීම ඇති කරගන්නවා. පැහැදීම ඇති කළා ස්වාමීනි අපිට මේ දවස්වල වැඩි කරදරයක් නැහැ. පන්සලේ මේ දවස්වල ගොඩනගාගෙන යන දානශාලාවට මුදල් ටිකක් අපිත් එවන්නම්. මල් ආසනයක් බඳවන්නත් මගේ අදහසක් තියෙනවා. ඉඩ ලැබුණු වෙලාවක මම ඒකට මුදල් දෙන්නම්. හාමුදුරුවෝ ඒක කරවන්න. මෙන්න මේ විදිහට බත බුලතින් සංග්‍රහ කරලා මේ පැවිද්දෝ ගෙදරට ආවහම ආපහු යවනවා. මේ තමයි මේ ග්‍රන්ථයේ දක්වලා තියෙන හැටි. මහානකමට නොගැලපෙනසේ පැවිද්දෝ කතා බහ කරන ආකාරය පිළිබඳව මේ ග්‍රන්ථයේ එහෙම ලියලා තියෙන්නේ ඇත්තටම අටුවාවේන පාලි කොටසක් පදනම් කරගෙන. ඒ වගේම විස්තරයක් පාලියෙන් අටුවාවේ තියෙනවා. ඒ අටුවාවේ තියෙන විස්තරයත් මේකේ දක්වලා තියෙනවා. මම මේ පාලි කොටස සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟ පේලිය තමයි සුකේන පුට්ඨා අතවා දුකේන. සැප විඳින කාලෙදිත් දුක් විඳින කාලෙදිත් කියන එකයි සුකේන පුට්ඨා අතවා දුකේන කියන්නේ. මෙහි සැප දුක් ගෙන දේශනා කිරීම දේශනා මාත්‍රයක් පමණයි. නමුත් සැප දුක කියන වචන දෙක ගැනීමෙන් අෂ්ටලෝක ධර්මයම ගත යුතුයි. අෂ්ටලෝක ධර්මය කවුරුත් දන්නවනේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාප සංසාච සුකංච දුක්ඛං
මේ තමයි අටලෝ දහම. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. මේවා ගැන ඇත්තටම කවුරුත්ම දන්නවා. ලාභ කියන්නේ ලැබෙන දවස් තියෙනවා. අලාභ කියන්නේ ලැබෙන්නේ නැති දවස් තියෙනවා. යස කියලා කියන්නේ යසස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය. ඒ ලාභය කියන එකෙන් ධන සම්පත්තිය කියවෙනවනේ. ඒක නිසා යසස කියන එකෙන් පරිවාර සම්පත්තිය ගත යුතුයි. අයස කියන්නේ පරිවාර සම්පත් නැති වෙලා තමන් අසරණ වෙන කාල පරිච්ඡේද තියෙනවා. උදව්වට උපකාරයට ඕනි තරම් පිරිස ඉන්න කාල තියෙනවා. තමන්ට නැති වෙනකොට ඒ අයත් නැති වෙලා යනවා. අර බුදුගුණ අලංකාරය සඳහන් කරලා තියෙන්නේ. විශාලා මහනුවර වැසියෝ දාස දාසීන් පිරිවරාගෙන බොහෝම සැප බහුල ජීවිතයක් ගත කළා. හැබැයි ඒ අය දුර්භික්ෂය නිසා ආහාර පාන හිග වෙලා රෝගාතුර වුණාට පස්සේ කාත් කවුරුත් නැතුව අසරණ වුණා. එකල රට වැස්සෝ වටලූය දැසි දස්සෝ දැනුදු පෙර නිස්සෝ දැනුත් වටලා ගනිති මැස්සෝ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් දාස දාසීන් වගේ නිලමැස්ස කෝඳුරුව තමයි ඒ ඇත්තන්ව වට කරගෙන ඉන්නේ කියලා. අන්න ඒ වගේ කාල තියෙනවා. Tamanට උදව් උපකාර කරන පිරිස් ඉන්න කාල තියෙනවා. කාත් කවුරුවත් නැති වෙලා අසරණ වෙන තනි වෙන කාල පරිච්ඡේද තියෙනවා. ඉතින් අවාසනාව කියන්නේ ඒ කාල පරිච්ඡේද ඇති වෙන්නේ Taman අසරණ වෙච්ච වෙලාවට. මුදල් නැති වෙච්ච වෙලාවට, ලෙඩ වුණ වෙලාවට, ප්‍රශ්නයක පැටලිච්ච වෙලාවට, Tamanට නිന്ദා අපහාස ආපු වෙලාවට, ওই වෙලාවට තමයි අර පිරිසත් Tamanව අතහැරලා යන්නේ. ඊළඟට තියෙනවා නිന്ദා පසංසාච. නිന്ദා කියන එක දන්නවනේ. පසංසා කියන්නේ ප්‍රශංසා. නිന്ദා කියන්නේ බැනුම් අහන්න වෙනවා, චරිත ඝාතනය වෙනවා. පසංසා කියන්නේ වර්ණනා ලැබෙන කාලක් තියෙනවා. හැමෝගෙම ජීවිතය තුළ ඔය දෙකම ලැබෙනවා හැමෝගෙම ජීවිතයට. සුඛංච දුක්ඛං. ඒ වගේම සත්වයන්ට සැප විඳින්න ලැබෙන කාල තියෙනවා. දුක් විඳින්නට සිදුවෙන කාල තියෙනවා. මේ තමයි අටලෝ දහම. මේකේ වැදගත්ම දේ අටලෝ දහම ගැන දේශනා කරලා ඊට පසුව දේශනා කරලා තියෙන ගාථාව. ඒක මේ පොතේ නෑ. නමුත් අටලෝ දහම ගැන කියන දේශනාවල තව ගාථාවක් තියෙනවා. ඒ ගාථාව හරිම වටිනවා. ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති. අටලෝ දහමත් එක්කම කටපාඩමින් තියාගන්න ඕනි ගාථාවක්. එතකොට අටලෝ දහමට මුහුණ දෙන අවස්ථාවේදී සිහියට නැගෙනව වරින් වර හෝ. මොකක්ද ඒ ගාථාවෙන් කියන්නේ? ඒතේ අනිච්චා මනුජේසු ධම්මා. මේ අටලෝ දහම කියන්නේ මිනිසුන්ට ලැබෙන අනිත්‍ය වූ ස්වභාවයකි. බලන්න කොච්චර වටිනවද කියලා. අටලෝ දහම කියන්නේ මිනිසුන්ට මුහුණ දෙන්න ලැබෙන අනිත්‍ය වූ ස්වභාවයකි. Taman නුවණින් හිතන්නට ඕනේ. අසස්සතා. අසස්සතා කියන්නේ සදාකාලික නොවන දෙයකි. හැමදාම නිന്ദා ලැබෙන්නේ, හැමදාම දුක් ලැබෙන්නේ නැහැ. හැමදාම පිරිස නැති වෙලා තනි වෙලා හුදකලා වෙලා ඉන්නේ. ඒ වගේම ලාභ හැමදාම ලැබෙන්නෙත් නැහැ. යසස කියන පරිවාර සම්පත්තිය හැමදාම ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම ප්‍රශංසා හැමදාම ලැබෙන්නෙත් නැහැ, සැප හැමදාම ලැබෙන්නෙත් නැහැ. ඔය දෙකේදීම හිතන්න ඕනි අසස්සතා. මේවා සදාකාලික නෑ කියලා. ඒ වගේම හිතන්න ඕනි විපරිණාම ධම්මාති. මේවා විපරිණාමයි. විපරිණාම කිව්වේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි.
මෙන්න මේ කාරණාව හොඳට අවබෝධ කරගන්න ඕනි අටලෝ දහමට මුහුණ දෙන සත්පුරුෂයන් විසින්. අපිට මේ සමාජයටත් ඔය අටලෝ දහම මේ දැන් මේ දුෂ්කර කාලයක් ස්වාමීන් වහන්සේ අපි ගත කරන්නේ. එතකොට මේ සමාජයටත් ඔය අටලෝ දහම ඒ විදිහටම බලපවත්වන්න පුළුවන් නේද? ඔව්. දැන් අපි ගත කරන්නේ ඊටාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඉතින් අටලෝ දහම අපිටත් බොහෝම ප්‍රබලව මුහුණ දෙන්නට සිදුවෙන කාල පරිච්ඡේදයක්. අර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිකලෙස් ඒ නිසා උන්වහන්සේලා අටලෝ දහමින් කම්පාවටපත් වෙන්නේ නැහැ. බුදුවරුන් තුල තියෙන අටලෝ දහමින් කම්පා නොවෙන ගුණය හඳුන්වනවා තාදි ගුණය කියලා. අටලෝ දහමින් කම්පා නොවන ගුණය. බුදුවරු ළඟ තරමටම නැති වුණාට මහරහතන් වහන්සේලා ළඟත් අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවය තියෙනවා. මොකද කෙලෙස් නැති හන්දා කම්පා වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුවම ජීවත් වෙන්න බෑ කෙලෙස් තියෙන හන්දා. ඒ වුණත් සාමාන්‍ය මිනිස්සුත් බුද්ධිමත් අය සත්පුරුෂයෝ පුහුණු වෙන්න ඕනේ. මේ අටලෝ දහම කියලා එකක් තියෙනවා. ඒ අටලෝ දහම පිළිබඳව යථාර්ථවාදීව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි අපේ අවාසනාව කියන්නේ අපේ යථාර්ථවාදී වෙන්න උත්සාහ කරන්නේ අපිට නැති වුණාට පස්සේ තමයි. සැප විඳිනකොට යථාර්ථවාදීව හිතන්න පුරුදු කරන්නේ. දැන් අපි හිතමු පුතෙක් ඉන්නවා. හරි සතුටෙන් ඉන්නේ. යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. පුතා මැරුණට පස්සේ තමයි අඩුව ආයුෂෙන් මැරුණොත් එහෙම අන්න යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ අර තමන්ගේ තියෙන ප්‍රශ්න ටික දුක ශෝකය නැති කරගන්න. මේ අටලෝ දහම සම්බන්ධව එහෙම නැතුව මේකේ තියෙනවානේ තමන් කැමති දේවල් හතරකුත් ලාභ ඒ කියන්නේ ලැබීම් ලැබෙන කාල තියෙන කාල යසස තමන්ට උදව් කරන්න උපකාර කරන්න පිරිසක් ඉන්න කාල ප්‍රශංසා තමන්ට ප්‍රශංසාවන් ලැබෙන වර්ණනා ලැබෙන අගය කිරීම ලැබෙන කාල සුඛ සැප විඳින කාල අන්නේ කාලවලදිත් හිතන්න පුරුදු වෙන්න ඕනේ ඒතේ අනිච්චා මනුජේසු ධම්මා මෙය මිනිස්සුන්ට ලැබෙන අනිත්‍ය දේවල් කියලා හිතලා ඒවා භුක්ති විඳින්න කටයුතු කරන්න ඕනේ. අසස්සතා හැමදාම හිතන්න ඕනේ මේවා සදාකාලික නෑ කියලා. ගොඩාක් ඇත්තෝ හිතන්නේ සැප සම්පත් ලැබුණාම මේවා සදාකාලිකයි කියලානේ. සදාකාලික නෑ කියලා සමහර අයට හිතෙනවා. හිතුණාට පස්සේ ඒ අය ඒත් හිතනවා මේවා සදාකාලික කරගන්න පුළුවන් කියලා. එහෙම සදාකාලික කරගන්න පුළුවන් කියලා හිතලා නොඑක් පාප කර්මවල යෙදෙමින් අර තමන්ට ලැබුණු සැප සම්පත් පිරිහෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න රැකගන්න කටයුතු කරනවා කල්පනා කරනවා. ඉතින් අන්න එහෙම නැතුව තේරුම් ගන්න ඕනි අසස්සතා සදාකාලික නෑ. විපරිණාම ධම්මා මෙය වෙනස් වෙනවා කියන එක අවබෝධයෙන් ජීවත් වෙන්නට ඕනේ. ඊළඟ පේලියෙන් කරන උච්චාවචං පණ්ඩිතා දස්සයන්ති නුවණැත්තෝ උස් පහත් ගති නොදක්වන්නෝය කියලා. කියන නුවණැති අය තමන් උසස් කොට වර්ණනා කරන්නේ අනුන් පහත් කොට සලකන්නේ. සමහර අය එහෙමනේ දුප්පත් අහිංසක අසරණ අය ඉදිරියේ තමන් ලොක්ෙක් විදිහට පෙනී සිටිනවා. සල්ලි තියන අය ඉදිරියේ දෙකට තුනට නැමිලා ඒ අයට වැඳගෙන ගරු බුහුමන් දක්වගෙන ඉන්නවා ලාභ සත්කාර වෙනුවෙන්. අන්නේ නින්දිත ක්‍රියා පටිපාටිය බුද්ධිමතුන් තුල නෑ කියන එකයි මේ ගාථා මේ අවසාන පේලියෙන් දේශනා කළේ. මේ දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝතාපන්න ආදී මග්ගඵල පිළිවෙලින් අමා මහ
නිවන් අවබෝධ කරගත්තා. පුරා හෝරාවක කාලයක් අපි ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් උතුම් වූ සදහම් කතිකාවත ශ්‍රවණය කරන්නට යෙදුණා. සද්ධර්ම සාගරය මේ ඇත්තටම දහම් සාගරයක්මයි. ඉතින් මේ උතුම් දහම් සාගරය අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් ධර්ම දානයක් ලෙස මුළු ලෝකේටම දායාද කරනු ලබන්නේ දන් දෙනු ලබන්නේ පිළියන්දල වෑවල කරදියාන පාර අංක 5න් 8 නිවසේ පදිංචි අල්විස් මහත්මිය සහ දූ දරුවන් කියන සත්පුරුෂ පින්වන්ත පිරිස. ඒ පින්වන්ත පිරිසට ඊ타ත්ම මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ඉතින් මේ පින්වන්ත සදැහැතියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා. තව තවත් මෙවැනි පින්කම් සිදු කරන්නට සියලු පහසු විහෙරණ සැලසේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් සද්ධර්ම සාගරය සදහම් කතිකාවත උතුම් ධර්මය ඔබට අපට කියා දුන් පරම පූජනීය අති ගෞරවාස්පද සද්ධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිත දීර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අපි තාමත්ම මෙත් සිතින් යුතුව ආශිර්වාද කරමු. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. තව තවත් මෙවැනි උතුම් සද්ධර්මයේ දේශනා කරමින් ඔබට අපට දහම් මඟ කියා දෙන්නට සියලු පහසු විහෙරණ සැලසේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල දහම්ද හේතු වාසනා වේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරමු. එසේ උන්වහන්සේට ආශිර්වාද කරමින් සෑම දිනාටම පුණ්‍යානුමෝදනා සිදු කරන්නට අපි උන්වහන්සේට ආරාධනා කරනවා. අද ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කළේ පිළියන්දල වෑවල කරදියාන පාර අංක 5න් 8 ලිපිනයෙහි පදිංචි අල්විස් මහත්මිය සහ දූදරු පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා රත්මලාන ගාලුපාර ගම්පා බෙහෙත්ශාලාධිපතිව සිට 12 වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ වෛද්‍යාචාර්ය එල්.එස්. අල්විස් මහත්මයාට පින් අනුමෝදන් කරන්න අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන්න මව්පිය දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්න රට වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ හැම දිනාටම මේ පින් පෙත් අත්පත් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිවේවා, ලෝකෝත්තර මා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ආශිර්වාද කරනවා දේශකයන් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් අවසාන වශයෙන් සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. බිරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ ධතරාෂ්ටාදී සදෙව්ලෝක වාසී සියලු දෙවියන්ට විෂ්ණු විභීෂණ සමන් කතරගම දැඩිමුණ්ඩ අයියනායක ආදී සියලුම භූමාටුක දෙවිවරුන්ටත් අපේ ආරක්ෂක දෙවිවරුන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත්‍ය අසීසුරු වර්ධනය වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව සෑම දිනාටම සකසා ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. සෑම දිනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා.
ආයුෂයෙන් ශරීර වර්ණයෙන් නිරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යයෙන් වැඩෙත්වා සසර ගමනේදී නරකාදී සතර අපා දුකට නොවැටි සුගති සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ ජීවිත පෙළක් ලැබේවා සෑම ජීවිතයකම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා හැම දිනාටම මේ පින් උතුම් අමා නිවන පිණිස හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට